අභිමුඛායම් පණිදාය පරමං සතිපට්ඨපෙත්වා කියන මේ කාරණාවේ සූත්‍ර ගණනාවක් අපිට හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට එතනදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතන මේ පරිමුඛං කියලා කියන්නේ මොකක්ද කියලා අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ සඳහන් වෙනවා. මම මේ ටික පොතේ තියෙන විදිහටම කියන්නම්. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා යනෝ එහි සති කවරේදයක් යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් සතියක් වේදමේ සති වේ. ඒ කියන්නේ සිහිය කියලා කියන්නේ මොකක්ද කියලා ඔන්න කිව්වා. සිහි කරන බව ස්මෘතියක් එහෙම නැතිනම් සම්මා සතියක් වේද කියලා විදිහට සතිය ගැන අර්ථය පෙන්නනවා. මේකට සති කියනවා. සතිය නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ හෝ එළඹ සිටියා මනවින් එළඹ සිටියා වේ. ඒකට දැන් සතියේ එළඹ සිටින්නේ කොතනද? නාසයක හෝ තොරක ළඟ. එතන තමයි මනවින්ම පිහිටන තැන කියලා පෙරේ අපිට මතක් කරනවා. එහෙයින් කියනු ලැබේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මොකද දැන් ওই ටික ඔක්කොම එකතු කරාම එකට කියන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. මේක සඳහන් වෙන්නේ විභංග ප්‍රකරණයේ ධ්‍යාන විභංගයේ නැත්නම් විභංග ප්‍රකරණයේ අපි ධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ගත්තාම දෙවෙනි පොතේ 46 වෙනි පිටුවේ තියෙනවා පාලි කොටස 47 වෙනි පිටුවේ තියෙනවා ඒකේ සිංහල අර්ථය. පැහැදිලිද? උතන තමයි අපිට පෙරේ හම්බ වෙන්නේ මේ පරිමුඛං කියන එක විස්තර කරන තැන. අනිත් හැමතරකම පරිමුඛං කියන වචනේ විතරයි තියෙන්නේ. පැහැදිලිද? ඒ හැමතරකම සිංහල අර්ථයේ තියෙන්නේ සිහිය අභිමුඛ කොට. පරිමුඛං කියන එක කිව්වේ සිහිය අභිමුඛ කොට. අභිමුඛ කියන වචනේ නැත්නම් පරිමුඛ කියන එකට දෙන අර්ථය තමයි නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියලා අපිට හම්බ වෙන්නේ විභංගය. විභංගය කියලා කියන්නේ බෙදලා පෙන්නන තැන. බෙදලා පෙන්නනවා දහම් අර්ථයන්. ඒකට කියනවා විභංග ප්‍රකරණය කියලා. ඒකේ ධ්‍යාන විභංගය කියලා කියන්නේ හිතේ ධ්‍යාන මට්ටම. ඒ කියන්නේ සමාධි මට්ටම ඇතිවීම පිණිස උපකාර වෙන ධර්මතා බෙදලා පෙන්නන තැන. පැහැදිලිද? ඊට පස්සේ ඔබට මම මතක් කරන්නම් මේ සති නිමිත්ත පිළිබඳව දේශනාවේ හම්බ වෙන තැන් ටික. මම කිව්වේ මතක් කරන්නම් කියලා. කැමති කෙනෙක් ඉන්නවා නම් සූත්‍රයයි පොතයි පිටු අංකේ මම කියනවා. බලන්න අවශ්‍ය ත්‍රිපිටකයේ තියෙනවා නම් යම් කෙනෙකුට මේ කියන සූත්‍ර ටික බලන්න පුළුවන්කම තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ මහා තණ්හා සංග්‍රහය කියලා සූත්‍රයක් තියෙනවා. පළවෙනි පොතේ 630 වෙනි පිටුවේ තමයි මේ සති නිමිත්ත ගැන තියෙන තැන තියෙන්නේ. එතන තියෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ විතරයි. හැබැයි එතන නැහැ ආනාපාන සතිය පන්නනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා නීවරණ දුරු කරගන්න විදිය පෙන්නනවා මිසක ආනාපාන කියලා නැහැ. ඊළඟට තියෙනවා මහා රාහුලවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 142 වෙනි පිටුවේ. එතනක් තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. හැබැයි එතන ආනාපානය පනවලා නැහැ. ඊළඟට තියෙනවා ගෝඨමුඛ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 640 වෙනි පිටුවේ. එතනත් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක සඳහන් වෙනවා. හැබැයි ආනාපානය වෙත් කරලා පෙන්නලා නැහැ. ඊළඟට මම කියාගෙන යන්නම් මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 14 වෙනි පිටුවේ තියෙනවා කන්දරක සූත්‍රය කියලා. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා 24 වෙනි පිටුවේ ද්වේධා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ 150 වෙනි පිටුවේ තියෙනවා චම්පිසෝදන සූත්‍රය. ඊළඟට සංයුක්ත නිකායේ පළවෙනි පොතේ 302 වෙනි පිටුවේ තියෙනවා බහුදීතු සූත්‍රය.
සංයුක්ත නිකායේ පළවෙනි පොතේම 320 වෙනි පිටුවේ තියෙනවා නව කම්මික සූත්‍රය. සංයුක්ත නිකායේ පළවෙනි පොතේ 222 වෙනි පිටුවේ තියෙනවා කට්ඨාර සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ 66 වෙනි පිටුවේ තියෙනවා ද්විතීය සමය සූත්‍රය. අංගුත්තර නිකායේ 2 වෙනි පොතේ 76 වෙනි පිටුවේ තියෙනවා ඥාන සූත්‍රය. ඥානමය දෝණ සූත්‍රය. අංගුත්තර නිකායේ 2 වෙනි පොතේ 326 වෙනි පිටුවේ තියෙනවා වේනාගපුර සූත්‍රය. අංගුත්තර නිකායේ 5 වෙනි පොතේ 508 වෙනි පිටුවේ තියෙනවා අරඤ්‍ය නාගෝපම සූත්‍රය. අරඤ්‍යක නාගෝපම සූත්‍රය. ඊළඟට කුද්දක නිකායේ පළවෙනි පොතේ 284 වෙනි පිටුවේ තියෙනවා කච්චායන සූත්‍රය. ඒ පොතේම 182 වෙනි පිටුවේ තියෙනවා සාරිපුත්ත සූත්‍රය. ඒ පොතේම 248 වෙනි පිටුවේ තියෙනවා පන්තක සූත්‍රය. මෙන්න මේ සූත්‍ර පිටකයේ මේ සූත්‍ර ටිකේ මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා සඳහන් වෙන තැන් ටික තියෙනවා. කමඨහන් ටික ඊට පස්සේ පෙන්නනවා. හැබැයි මේ පෙන්නපු එකම තැනකවත් මේකෙන් පස්සේ ආනාපානෙ පෙන්නලා නැති තැන් ටික. ආනාපානෙ පෙන්නලා තියෙන සූත්‍ර තියෙනවා ආනාපාන සති සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය වගේ සූත්‍ර සතිපට්ඨාන සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ විදිහට සූත්‍ර කිහිපයක තියෙනවා සති නිමිත්ත පෙන්නලා ඒත් එක්කම ආනාපාන කමඨහන් පෙන්නනවා. ඊර්මානන්ද සූත්‍රය වගේ ගත්තාම ඒකේ මම මේ අදහස් කළේ ආනාපානෙට මේක අයිති නෑ කියන්නේ එහෙම නෙමෙයි ඈ. ආනාපානය කරන්නත් සති නිමිත්ත උපදවගෙන තියෙනවා. හැබැයි සති නිමිත්ත අයිති ආනාපානයට විතරක් නෙමෙයි කියන එක කියන්නයි ඕනම තියෙන්නේ. මම හිතනවා මේ කීප ටික ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට සති නිමිත්ත පිළිබඳව මම ඔබට මතක් කරන්න කියලා කිව්වේ මෙන්න මේ නාසයක හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගැනීම ගැන දේශනාවේ සඳහන් වෙනවානේ. එහෙමනම් අපි පුරුදු වෙන්න ඕනේ සිහිය පිහිටවන තැන කොතන හදාගන්නද? මේ නාසයක හෝ තොල් දෙක ළඟ. ඉතින් මේකයි මම මතක් කළේ කෙනෙකුට නාසයක වෙන්න පුළුවන් කෙනෙකුට තොල් දෙක ළඟ වෙන්න පුළුවන් මේ සිහිය පිහිටුවා ගැනීම. ඒ නිසා කෙනෙක් නාසයක ස්පර්ශ කරලා නිමිත්ත හොඳට ග්‍රහණය කරගෙන බලන්න. තොල් දෙක ළඟ ස්පර්ශ කරලා නිමිත්ත හොඳට ග්‍රහණය කරලා බලන්න. ඔය දෙකෙන් කෙනෙකුට වැඩියෙන්ම දැනෙන තැන, වැඩි වෙලාවක් දැනුම් සහිතව ඉන්න පුළුවන් තැන තෝරගන්න තමන්ට සති නිමිත්ත උපදවා ගැනීම පිණිස. ඔය දෙකම එකක් වෙනවා බහු කාලයක් යනකොට. පුරුණාට පස්සේ සති නිමිත්ත පිළිගියාම ඔය දෙකම නැතිව ගිහිල්ලා එකම මට්ටමකට හිත පවත්වනවා. ඔක නිමිත්තක් ඔක උපකාරයක් විතරයි. ඒ නිසා ඔය දෙපොලේ කොතන හදාගත්තත් ගැටලුවක් නැහැ. කරන්න තියෙන්නේ ස්පර්ශ කරනවා හොඳට හිතින් අරමුණ ගන්නවා. ඒ ගත්ත අරමුණ හිතින් හොඳට සිහි කරගන්න. සිහි කරලා ආයෙත් අරමුණ ගන්නකොට මේ ස්පර්ශ කරපු තැනම අරමුණ කරනවා. අරමුණ ගැනීම සිහි කිරීම කියන මේ දෙකම අයිති වෙන්නේ මේ ස්පර්ශ කරපු තැනටම ආරම්භය. මෙතනම අරමුණු කරනවා එතනම සිහි කරනවා. මේ අරමුණු කරනවා සිහි කරනවා කියන එක ටිකක් පුරුදු වෙයි කරනකොට වෙන අරමුණකට යන්නේ කියන්නේ දැන් මෙහෙම මෙතන සිහි කර කර ඉන්නකොට වෙන එකක් සිහි වෙනවා නම් අරමුණු වෙනවා නම් මේකෙන් බැහැරට ගිහිල්ලා. එහෙම වුණොත් ආයෙ හිතාමතාම අරගෙන ස්පර්ශ කරලා මේ අරමුණු ගැනීම සිහි කිරීම කියන මේ කාරණේටම පත් කරන්න ඕන. මෙහෙම ටික ටික පුරුදු කරනකොට වෙලාවක් එනවා මේ ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්නේ නැතුවම සති නිමිත්ත දැනුම් සහිත බවකට එන නැත්නම් පුරුදු වෙච්ච බවකට එනවා. එදාට ගොඩාක් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකට රැකවරණයක් දෙන්න ඕනේ. සති නිමිත්ත හැදුවට විතරක් ඒකේ ඉන්න බෑ. ඒකට දෙන රැකවරණය තමයි නුවණේ රැකවරණයක් දෙන්න ඕනේ. නුවණින් මේ සති නිමිත්ත ආරක්ෂා කරන්න. ඒ සඳහා තමයි සමත කමඨාණක් මේ සති නිමිත්තත් එක්ක ඇසුරු කරන්න කියන්නේ. හිතට එන අකුසල විතරකයන් ටික මැඩ ගන්න පුළුවන් වෙන විදිහට
කුසලමේ පැත්තෙන් හිතට නැඹුරු කරන්න පුළුවන් කමඨහනක් ඇසුරු කරනවා. ඒක නෝනින් කරනවා. ඒකයි පජානාති කියලා සංජානාති පජානාති කියලා මතක් කරනවා. එහෙමනම් නුවණින් මේ වැඩේ කරන්න ඕන. එතකොට හුස්ම